එතකොට දැන් අපි බැලුවොත් එහෙම සංයුක්ත නිකායේ සඳහන් වෙනවා මේ පියවර පහක් පිළිබඳව පුජ්‍යලයේ කුස පිළිසිඳ ගැනීමේදී ක්‍රියාදාමයන් කොයි ආකාරයට සිදු වෙන්නේ කියලා. ලංකාවේ මේ ගර්භණී කාන්තාව සහ ඒ වගේම දරුවෙකු කුස පිළිසිඳ ගැනීම පිළිබඳව මේ සාරත් ප්‍රකාශිනිය හොඳින්ම පැහැදිලි කරන එක තමයි මේ බුද්ධදාස රජු පෙන්වා දුන්න වගේම සතිය කොහොමද පෙකණි වෙලා හරහා අම්බිලිකල් කෝඩ් එක හරහා කොහොමද මේ දරුවා වැඩෙන්නේ සතිය පැහැදිලි කරනවා සතිය පැහැදිලි සති 1 සති 2 සති 3 4 ඊට මාසය මාස 2 මාස 3 4 කොහොමද යන්නේ කියන එක ඉතා හොඳින්ම ඒ දරුවාගේ කලලය වැඩෙනවා වගේම තමයි ඒ කලලය පිළිබඳව ස්වභාවය සහ ඒ වගේම තමයි මේ අම්බිලිකල් කෝඩ් එක හරහා කොහොමද මේ දරුවා පෝෂණය වෙන්නේ. එතකොට පෝෂණය වෙන අතරතුරේදී ඔහුගේ පිළිසිඳ ගන්න දරුවාගේ ශරීරය වැඩෙන්නේ කොයි ආකාරයෙන්ද පාට පව ඉතින් හොඳින් පැහැදිලි කරනවා එකින් එකට. අද්භුත, පේස, කලල, ආදි යාන, කිස්ස ආදි ගොඩාක් දේවල් පැහැදිලි කරනවා එකින් එකට මේ වෙනස් වෙන ආකාරය පිළිබඳ. කියන මේවා පිළිබඳ පුතුල අවබෝධයක් තිබිලා තියෙනවා. දැන් දරුවෙකු පිළිසිඳ ගැනීම මාස ගත වෙලා ඒ ප්‍රසව වේදනාවට ලක් වෙනකොට පවා එතකොට විශේෂයෙන්ම සැදුම්ලත් කුටියක් වෙනම වෙන් කරලා තිබුණා. අන්න ඒකයි වැදගත්. රෝහල් වල මේ ලේබර් රූම් කියලා හඳුන්වන එක මෙන්න මේකට හදලා තිබ්බ විශේෂ දැව වර්ගයක් තිබුණා. මේ අට කතාව ඇත්තටම පැහැදිලි කුමක්ද කියලා. නමුත් මේ දැව වර්ගය නිසා ඒ දැව වර්ගයෙන් පිට වෙන මේ සුවඳ නිසා මව ඒව ආග්‍රහණය කරනකොට මේ දරුවාගේ ප්‍රසව වේදනාව නැති වෙනවා. මේ තිඹිරි ගෙවල් ඇත්තටම ලංකාවේ මං හිතන්නේ ආරම්භකයෝ හැටියට හඳුන්වන්න පුළුවන් ලංකාව පයිනියර්ස්ලා කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාව තමයි ඇත්තටම. ඉතින් මේ වගේ ක්‍රමවේදයන් පවා යොදාගෙන තිබුණා. ඒ වගේම තමයි සමහරලාට මේ සාරාත්පක්කාසිනී පැහැදිලි කරන එක තමයි දරුවා හදිසියෙවත් මිය ගිහිල්ලා තිබුණා. මව බේරගන්නේ කොයි ආකාරයෙන්ද? එතකොට දරුවා තම ඉපදෙන අවස්ථාව වෙනකොට හැරිලා ඉන්න විදිය කොයි හරවගන්නේ කොයි ආකාරද ඒවා පවා ඉතාමත් සියුම් ලෙස විග්‍රහ කරනවා. ඒ වගේම බැරි වෙලාවත් දරුවා කොහොමද සීස කරලා ගන්නෙ කොහොමද කියන එක මේ චිකිත්සා ක්‍රම මගින් දරුවා බේරගන්නේ කොහොමද? මව බේරගන්නේ කොහොමද? මවට අධික රුධිර පීඩනයක් තියෙනවා නම් කොයි ආකාරයෙන්ද දරුවා බේරගන්නේ? දරුවා කොහොමද ගන්නෙ කියන එක සීස ක්‍රමය ඉතාම හොඳින්ම සත්කේරියම් ආදී හොඳින්ම ඉටු කරපු අවස්ථාවක් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ සාරත් ප්‍රකාශිනී එන විස්තර අනුව. අටකතා සමහර දේවල් වලදී අනුගමනය කරපු ක්‍රියාමාර්ගයන් ඇත්තටම හොයා ගැනීමට හමු වෙන්නේ. නමුත් විස්තර කරනවා මේ ආකාරයෙන් තමයි සිද්ධ වුනේ කියලා. මේවා සමහරලාට ගිහි පුජ්‍යලයන් ලියන්නත් ඇති, භික්ෂුන් වහන්සේලාත් මේවට මැදිහත් වෙන්නට ඇති කියලා අපිට හිතන්නට පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙම දැන් විශේෂයෙන් මේ ප්‍රායෝගිකත්වයේ කියන එක දිහා බැලුවාම දරුවන් විශ්වවිද්‍යාලවල උගන්වන ළමයිගේ ප්‍රායෝගිකත්වයේ දිහා බැලුවම දැන් වෛද්‍ය විද්‍යාව හදාරනකොට මේ අවසන් වසරේ ප්‍රායෝගික විභාගයේ හරිම වැදගත්. මේක තක්ෂිලා විශ්වවිද්‍යාලයෙන් තමයි ශ්‍රී ලංකාවට එන්නට ඇති කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම අපිට මෙන්න මේක තමයි අඩුවකට තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂම ලක්ෂණය. පැරණි මූලාශ්‍ර වල විස්තර කරන දේ මේ ප්‍රායෝගිකව විශ්වවිද්‍යාලවල උගන්වන අතර තියෙන සම්බන්ධය. විශේෂයෙන් ප්‍රැක්ටිකල් එක්සෑම් එක තමයි වැදගත් කොට හැටියට සැලකන්නේ. දැන් අපි බැලුවොත් එහෙම 4 වෙනි වසරේදී සිදු කළ යුතු ප්‍රායෝගික පරීක්ෂණය තමයි තමන් විසින් චිකිත්සාව සිදු කරන්නේ කොහොමද කියන එක. එතකොට වතුරේ ජලයේ නෙළුම් පෙත්තක් තියලා නෙළුම් පෙත්ත 7කට කපන්න ඕන වතුර ගෑවෙන්නේ නැති වෙන්න. මේක තමයි. මෙන්න මේක කරන්නේ කොහොමද? මෙන්න මේක කිරීමයි අද නූතනයේ ඉගැන්වීමයි අතර තියෙන වෙනස එතකොට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකෙදි තමයි ඉස්ලාම මානසික සංහතියාව ඇති කරනවා. මනස ඒකාග්‍රතාවයට ඇති කරන්න ඕන ඕනෑම වෛද්‍යවරයෙකුට. ඕනෑම විෂයක් සඳහා මෙන්න මේකින් කියන්නේ එක තමයි මේ මූලාශ්‍ර වලින් පැහැදිලි කරන්නේ එක තමයි ඉස්සල්ලා ගේන්න ඕනේ එතනට.
මේ මනසේ තියෙන ඒකාග්‍ර අපි කියන ට්‍රැන්කියුලස් පොසිෂන් එක. මෙන්න මේ පොසිෂන් එකට ගේන්න ගෙනාවොත් තමයි මේ සර්ජරි කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට මේ මල් පෙත්ත වතුර නොගෑවි පෙති හත්තට තමන් භාවිත කරන චිකිත්සාව සඳහා යොදා ගන්න පිහිය පදනම් කරගන්න ඕනේ. එතකොට පිහිය සහ මේ මල් පෙත්ත පෙත්ත හතකට කැපීම තුලම අපිට පැහැදිලි වෙනවා ඔහුගේ මනස කොයිතරම් ඒකාග්‍රතාවයකට ඇවිල්ලාද කියලා. එහෙමනම් මේ ශාරීරිය ඇතුලේ ඕනෑම අවයවයක් කපන්න පුළුවන්. මෙන්න මේ විභාගයෙන් පාස් වෙන්න ඕන. මේක තමයි ප්‍රැක්ටිකල් එක්සෑම් එක. මේක පාස් වුණාම ඕනෑම සර්ජරියක් කිරීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ මානසික ඒකාග්‍රතාවයට මෙන්න මේ தත්ත්වෙට ගේන එක අද නූතන ක්‍රමයේ දකින්න ලැබෙන්නේ. අන්න ඒ නිසා අර මම කීව බුදු පිළිමේ නිර්මාණය කිරීමයි මෙන්න මේවා අතර වෙනස තියෙන්නේ. බුදු පිළිමේ නිර්මාණය කිරීමට අපිට ඕන තරම් තාක්ෂණයේ තියෙනවා. අද මේ ගල් අවශ්‍ය ආකාරයෙන් මුවහත් කර ගැනීමට කැපීමට අවශ්‍ය දේවල් ඕන තරම් ආම්පන්න තියෙනවා. නමුත් බුද්ධ ප්‍රතිමාව නෙලා ගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මෙන්න ඒ බුද්ධ ප්‍රතිමාව නෙලන පුජ්‍යලයා පත් වෙන්න ඕන අර தත්ත්වයට. ඇත්තටම ඔහුගේ ආධ්‍යාත්මය තමයි බුද්ධ ප්‍රතිමාවෙන් පිටුපණී වෙන්නේ. අන්න ඒකයි විශේෂත්වය. අවකන බුද්ධ ප්‍රතිමාවේ හෝ වේවා මේ පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන හිටි පිළිමේ පවා මේවා නිර්මාණය කිරීමේදී මේ කලාකරුවාගේ තිබුණ ආධ්‍යාත්මයත් එක්ක තමයි මෙන්න මේ බුද්ධ ප්‍රතිමාව නෙළුනේ. අන්නේ ආධ්‍යාත්මේ නැති නිසා තමයි අද මේ බුද්ධ ප්‍රතිමා නෙලා ගන්නට බැරි. මෙන්න මේකයි විශේෂත්වය. මෙන්න මේක තමයි පැරණි ක්‍රමයේ තුලින් සිදු කරන්නේ. අවසන් වසර ප්‍රායෝගික පරීක්ෂණ ගත්තාම වැදගත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් ඇටියට ගියා බැලුවාම මේ දත් පිළිබඳව බුදුන් වහන්සේ පැහැදිලිව කියනවා මේ දහත් විට පාවිච්චි කිරීම ගුණයන් පහක් පිළිබඳව. දහත් විට පාවිච්චි කිරීම මේ දත් මුල් වලට ඇතිවන සංවේදීතාවය ඒ දත් පිරිසුදු වන්නේ කොහොමද? හැබැයි මේ අද පාවිච්චි කරන දහත් නෙමෙයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ මුල ඉදර දත් පිළිබඳව එක මූලාශ්‍රයක සඳහන් වෙනවා මේ කට සුවඳ කරන්න 8 වර්ගයක මේ බෙහෙත් ඖෂධ පිළිබඳව. එතකොට ඒ මුඛය පිළිබඳව සහ ඒ කතා කරන විලාසය සහ සුවඳ පිටවීම සඳහා මේ බෙහෙත් වර්ග යොදාගෙන තියෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට යොදාගෙන තියෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ හරි පුදුම හිතෙනවා වෙලාවකට මේ වාමන රූප ගත්තාම ලංකාවේ මේ වාමන රූප වල ඉතා සියුම්ම බැලුවාම මේ දත් ටික ඉතාම ලස්සනට තියෙනවා. චිත්‍ර දිහා බැලුවාම මේ දත් ඉතාම හොඳට තියෙන්නේ. මේකට හේතුව කුමක්ද? මේ දත් මේ විදිහට තියෙන්නට. එතකොට අපි ඒවා සියුම් විදිහට සමහර පරිශ්‍රණේ ලක් කරලා තියෙන මේ වාමන රූප වල ඇති දත් දිහා බැලුවාම ඉතාම ලස්සනට තමයි තියෙන්නේ. එතකොට දන්ත වෛද්‍යවරයා හමු වෙනකොට මේ මූලාශ්‍ර සඳහන් කරනවා ඉතින් වැදගත් කාරණයක් තමයි මේ ලෙඩා එනකොට දත පිළිබඳ ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩා එනකොට බලන්න ඕන ඒ ලෙඩා ආපු පරිසරය. මම නූතනේ දන්නේ නැහැ මේ වගේ දේවල් අධ්‍යයනය සිදු කරනවාද ඒ අතර තියෙන සම්බන්ධය කාලගුණේ පව බලන්න ඕන කියලා තමයි සඳහන් වෙන්නේ. සමහර වෙලාවට සුලං කාලයට දත්වල රෝග වෙනස් විදිහට හැදෙන්නේ. එතකොට උෂ්ණ කාලයට දත්වල රෝග වෙනස් විදිහට හැදෙන්නේ. එතකොට දත් එකට පුට්ටු වීම මෙන්න මේවට බලපාන කාල තියෙනවලු. එතකොට ඒ කාල අනුව තමයිලු ඒ දතට වෙදකම් කළ යුත්තේ. රෝගියා ඉන්න පළාත එයාගේ කාලය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන කියන එක තමයි අවධානය යොමු කරන්න ඕන කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. සාරාර්ථ සංග්‍රහයේ දන්ත රෝග පිළිබඳ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ මේ ආකාරයෙන් තමයි පැහැදිලි කරන්නේ. එතකොට මම දන්නේ වර්තමානයේ කොයි ආකාරයෙන්ද මේ සිද්ධ වෙන්නේ කියලා මේවා උපයෝග කරගන්න. නමුත් පිට වඩා දියුණු ක්‍රම තියෙනවාද? එහෙම මම දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ දන්නේ නැහැ. නමුත් සාරාර්ථ සංග්‍රහය ඉතාම හොඳින් පැහැදිලි කරනවා. මෙන්න පරිසරය තමයි වැදගත් වෙන්නේ ඉස්සෙල්ලාම දත් රෝග හැදෙන්න ඕන කියලා. එතකොට පරිසරය ගැන විමසලා බලලිවල තමයි දත් වලට වෙදකම් කරන්න ඕන කියන කාරණේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේ තමයි තවත් එකක් තමයි මේ
දන්ත වෛද්‍ය ගැන කතා කරද්දී මේ කට සුවඳවත් මුඛය සුවඳවත් කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක්. ඒක ඊටම වැදගත්. එතකොට එක මූලාශ්‍රයක සඳහන් කරනවා මෙන්න මේ පොතු වර්ග, මේ මල් වර්ග, මේවා තැම්බලා ගන්න ඕන. වෙලාවකට ශරීරයේ අභ්‍යන්තරයේ පවතින යම්කිසි ආබාධයන් නිසා මුඛයට ඇතිවන්නා වූ දුඟත. මේවා වළක්වා ගන්නේ කොහොමද කියන එක මේ සාරාර්ථ සංග්‍රහය ඉතා හොඳින් පැහැදිලි කරනවා මේ පරිච්ඡේදය. මේක පරිච්ඡේදය වෙන් වෙලා තියෙන එකයි ඉතාම වැදගත් වෙන්නේ. දැන් අපි මේ සංවිධායක මණ්ඩලය අපිට දැනුම් දුන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් කියලා අපි අවස්ථාවක් දෙන්න පුළුවන් මේ කතා කරන්න. මම තව ටිකක් මේ දේශනේ කරන්නට තියෙනවා. හරි. ඊට පස්සේ තව වැදගත් කාරණයක් තමයි මේ ගිල්වා ප්‍රතිකාර කරන ඉමර්ෂන් තෙරපි කියලා කියනවා. මේකට ඇත්තටම මේ අපිට අනුරාධපුර යුගයේ හිටපු මිනිස්සු කොයි වගේද කියලා බලා ගන්න ඕන නම් මෙන්න මේ ප්‍රමාණය ඇති. ඇත්තටම අපි බැහැලා බැලුවම අපේ ගානටම තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ මේ ශරීරයෙන් ලොකු අය හිටියා කියලා. මේ එහෙම සමහරු හිතනවා මේ එහෙම එකක් නෑ. ඇත්තටම මේ අපි ඉන්න ගානම තමයි ශරීරයේ තිබිලා තියෙන කියලා හොඳට බලා ගන්න පුළුවන් මේ වගේ. එතකොට මේ මෙන්න මේකෙන් එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේක. ඇත්තටම මේ ප්‍රතිකාර ක්‍රමය ඉතාමත්ම හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් නූතනීය වෙනකොට මේක ඇත්තටම භාවිත කිරීම පිළිබඳව සාවද්දී අදහස් තමයි තියෙන්නේ. ඒක නිවැරදිව පාවිච්චි කරනවාද කියලා. නමුත් මේ පිළිබඳ දීර්ඝ මූලාශ්‍ර කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි සනීප ආරක්ෂාව ගත්තොත් එහෙම මෙන්න මේ බැලුවහම කැසිකිලි වැසිකිලි වෙනම තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේවට තමයි වැඩි හරියක්ම මේකේ විශේෂත්වය වෙන්නේ මේවට යොදාගෙන තියෙන මල පහ සඳහා වෙන මේවා යොදාගෙන තියෙනවා. ඊට පස්සේ යූරින් සඳහා වෙනම යොදාගෙන තියෙනවා. මුට්ටි වෙනම යොදාගෙන තියෙනවා. දැන් මහාචාර්ය කුලතුංග කියන්නේ දැන් අභයගිරියේම තියෙන මේ මුට්ටි දිහා බැලුවාම අපි එක්තරා අවස්ථාවකදී කතා කරා මේ සමහරලාට මේ පරිශ්‍රණය කරොත් ලැබොරටරි එක්ස්පෙරිමන්ට් එකක් කරොත් එහෙම මේ අනුරාධපුර යුගයේ මිනිස්සු ආහාර අනුභව කරලා තියෙන මොනවද කියලා පවා හොයා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට මේ අය මේ වැසිකිලි කැසිකිලි සඳහා මේ විදිහ යොදාගත්තේ අය. මේ විදිහ කලාවක් යොදාගත්තේ අය. දැන් ඒක හරිම වැදගත්. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පවා මේවා යොදාගෙන තියෙන්නේ තමන්ගේ මනස නිරවුල් කරගන්න. දැන් මේ ස්ථානයට ආවත් ඒක තමයි දැක ගන්න. දැන් අපි බැලුවොත් එහෙම මේ පොළොන්නරුවේ පරාක්‍රම රජුගේ මාලිගය දිහා දැක්කම මේ මාලිගාවේ තියෙන සමහර තැන්වල තියෙන මේ වැසිකිලි කැසිකිලි බැලුවම ඊට පොඩි ස්ථානයක් තියෙනවා. නමුත් ඒ ඉඳ ගන්නට යොදලා තියෙන තැන ඉඳ ගන්න ස්ථානේ බැලුවොත් එහෙම ඇත්තටම අද එහෙම ඉඳගෙන ඉන්න බෑ පැය ගණන්. නමුත් ඇත්තටම එතන ඉඳගෙන ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්. ඒ විදිහට සුව පහසු විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ තමන්ගේ මනසත් එක්තරා ආකාරයකට නිරවුල් කර ගැනීමට අවශ්‍ය වෙන ආකාරයෙන් තමයි ගොඩනගලා තියෙන්නේ. දැන් මම කතා කර අර සර්ජරි කරද්දී ළමන්ගේ දැනුම කොයි ආකාරයෙන්ද තියෙනවද කියලා කියනවා. දැන් මේක ඊටම වැදගත් වෙනවා ලංකාව ගැන කතා කරද්දී. දැන් ලංකාවේ මිනිසුන්ගේ ගෙවල් හොයාගන්න නැහැ. මේකට හේතුව කුමක්ද? දැන් කැනීම් කරලා තියෙන ඒ රජමාලිගාවක්වත් හම්බ වෙන්නේ නැහැ හරියට. අපි බැලුවොත් එහෙම අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ මුළු අනුරාධපුර යුගයේටම හම්බ වෙන්නේ අපිට මේ මාලිගාවක්. එතකොට මිනිසුන්ගේ ගෙවල් 10 ලක්ෂ කෝටි ගණන් මිනිස්සු ජීවත් වෙලා තියෙනවානේ. එතකොට කෝ එහෙනම් මේ ගෙවල් හම්බ වෙන්නේ බෑ. රජමාලිගාව හම්බ වෙන්නේ බෑ. නමුත් රජුරු හදපු වැව තියෙනවා. ස්තූපේ තියෙනවා. පන්සල තියෙනවා. රජමාලිගාවක් නැහැ. මිනිසුන්ගේ ගෙවල් නැහැ. දැන් අද නූතනයේ දිහා බැලුවොත් තව ලංකාවේ තියෙන විහාර බැලුවොත් තව අවුරුදු 10ක් ගියාම කොන්ක්‍රීට් වලින් හොයා ගන්නත් පුළුවන් කොහොම කරත් හැම එකක්ම. නමුත් අතීතයේ අපිට හම්බ වෙන්නේ නැහැ. පන්සලක් තියෙන මිනිසුන්ගේ ගෙවල් මෙච්චර ඉඳන් තියෙන මිනිස්සු රජමාලිගාව හම්බ වෙන්නේ. මේකට හේතුව මොකක්ද? මේක තමයි වැදගත් වෙන්නේ.
මෙන්න මේක තමයි අපිට අනුරාධපුර පොළොන්නරුව හිටපු රජරට මිනිසුන්ගේ තියෙන මානසික තත්ත්වය හඳුනා ගන්න පුළුවන් එක. දැන් අපි නූතනයේ ආර්ථික වශයෙන් දියුණු රටවල් මොනවද ඇහුවොත් ඒක පුද්ගල ජලජාතික ආදායම මෙච්චර ප්‍රමාණයෙන් තමයි ගණනය කරන්නේ. නේපාලයේ වගේ රටවල් ඒක භූතානයේ වගේ රටවල් ඒකට එකක වෙන්නේ නැහැ සමහර වෙලාවට. දැන් අතීතයට ගියහම අපි ඒ අය ප්‍රශ්න කරන දෙයක් තමයි ආර්ථික ශක්තියක් තිබ්බට හිතේ සතුටක් තියෙනවද කියන එක. එතකොට අනුරාධපුර යුගයේ මිනිස්සු දිහා බැලුවහම පොළොන්නරු යුගයේදී මිනිස්සු දිහා බැලුවහම මෙන්න මේක තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඔවුන් කල් පැවැත්මෙන් තිබිය යුත්තේ කුමක්ද කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ. පන්සල තියෙන්න ඕන, වැව තියෙන්න ඕන කියන එක තමයි කල්පනා කරේ. රජතුමා කල්පනා කරෙත් එහෙමයි. කිසිම රජ කෙනෙක්ගේ පිළිමයක් හම්බ වෙන්නේ නැහැ අපිට. කිසිම රජ කෙනෙක්ගේ කාසියක්වත් හරියට හම්බ වෙන්නේ නැහැ මූණ දාලා තියෙන. මෙන්න මේ රජතුමාගේ මෙන්න මේක කියලා පිළිමය තියෙන කියලා කිසිම වෙලාවක කියන්න බෑ අපිට. රජවරු මෙච්චර වැඩ කරලා තියෙනවා. මෙච්චර රජවරු ඉඳලා තියෙනවා. එහෙනම් කෝ ඒ රජතුමාගේ මාළිගය? එහෙනම් ඒ රජතුමාගේ කෝ පිළිමයක් හදලා තියෙනවා. කෝ කාසිය නිකුත් කරන කාසිය කෝ තියෙනවා. කිසිම කෙනෙක් නැහැ. නමුත් හදපු වැව හිම මිතුරු. මිනිස්සු හිතලා තියෙන වෙන විදිහකට. මිනිසුන්ගේ ගෙවල් හදලා නැහැ ගල් වලින්. පන්සල විතර හදලා තියෙනවා. බොහොම ධනවත් මිනිස්සු ඉඳලා තියෙනවා. හදලා නැහැ. ධනෙ කොහොමද තිබ්බේ කියන එකත් අපි සමහරලාට ප්‍රශ්න කරන්නේ. දැන් මම උදාහරණයක් ඇටියට කියන්නම්. සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය බලන්න. මොකුත් ඕනේ නැහැ දඩමුදල් දිහා බැලුවහම. දඩමුදල් දැන් සමහර දඩමුදල් ගත්තාම උදාහරණයක් ඇටියට කියන්නම්. සෝමාවතී ළඟ තියෙන කනිට තිසරතුමාගේ සෙල්ලිපිය. කහවණු 500යි දඩ. කහවණු 500යි. ඒක මුදලට හැරෙව්වොත් එහෙම ඇත්තටම කෝටි 20ක්. පරණිතාන මහත්තයා පරිවර්තනය කරලා තියෙන ගෝල්ඩ් කොයින්ස් කියලා. එතකොට කහවණු 500ක් දඩ ගැහුවාම පාළු මැකිච්චාවේ සෙල්ලිපියේ කහවණු 5000 විහාරේ ගොඩ නැගීමට. එතකොට තාම මේ වගේ ඕනේ තරම් තියෙනවා. එතකොට කහවණු 500ක් දඩ ගහන්න සමාජයේ කොයිතරම් ධනවත් පුජ්‍යලයන් ඉන්න ඕනේද? නැත්තම් ඒක රජයක් විසින් පණවන්න බෑ මිනිසුන්ට එහෙම මුදල් නැත්තම්. පණවන්නේ මුදල් තිබුණ නිසා. ඒ වැල්කැටි සෙල්ලිපිය ගත්තත් එහෙමයි. මෙන්න මේකයි වැදගත්. ඒතකොට ලංකාව ඇයි ලෝකේ කොයි විදිහේ තත්ත්වයක්ද කියන හැම රටක්ම කියන ලංකාව ඉන්දියානු සාගරයේ තියෙන ධනවත්ම රට කියලා. මේක අපිට මග හරින්නට බෑ. මේ විදේශ මුලාසුල කියන්නේ. කාසි නිෂ්පාදනය කරලා තියෙන ඕන තරම්. කාසි විදේශයෙන් හම්බ වෙලා තියෙනවා. දහස් ගණන්. ලෝහ උණු කරලා තියෙනවා. විහාරාරාම ආර්ථික ශක්තිය බලන්න. විශාල ඉඩකඩම් ප්‍රමාණයක්. වර්තමානයේ උණු තක්කර 500ක් පමණ තියෙනවා. විහාර සීමාවන් විතර. එතකොට මේවට කොහොමද රජතුමා ගාව තිබුණ ආර්ථික ශක්තිය? අද හිතලා බලන්න අද හිතුවොත් නූතනේ වික්ෂුන් වහන්සේලා 500කට දාන දෙනවා කියලා හිතන්න. 50කට දාන දෙනවා කියලා හිතන්න. රජයට පුළුවන් ද 500කට දිනපතා දාන දෙන්න? මහා අනුරාධපුර රජරට ශිෂ්ටාචාරයේ වික්ෂුන් වහන්සේලා 10000ක් අනුරාධපුර නගරේ විතර වසර 1000කට වැඩිය මේ ක්‍රියාදාමය සිදු කරලා තියෙනවා. වසර 1000කට වැඩිය. වික්ෂුන් වහන්සේලා 10000කට අනුරාධපුර නගරේ විතරක් දානෙ දීලා තියෙනවා. වික්ෂුන් වහන්සේලා අභයගිරිය 5000යි, මහා විහාරේ 3000යි, චේතිගිරිය 2000යි. කෙනෙකුට කියන්නට පුළුවන් මේ අතිශෝක්තියන් කියලා. එහෙම විදේශී සමහර වෙයි කිව්වා මේව අතිශෝක්ති වෙන්නේ නැති කියලා. නෑ ඉතින් ලංකාවේ තියෙන මහපාලි දානශාලාවේ තියෙන බත්තරුව ගත්තාම
මිහින්තලේ විහාරයෙන් නගින තැන බත්වරුව ගත්තාම පැරණි පාත්‍රයක් අරගෙන හෙන්රි පාකර් දාලා බැලුවා. බොරුද කියන්නේ කියලා. 5000කුයි තව 100කුයි දාන්න පුළුවන් වුණා පාත්‍රේ. මෙයා බොරු නෙමෙයි. විසුණු වහන්සේලා දානි වැළඳුවා. මේ තියෙන්නේ කැඳවුරුව ග්‍රෝල් බෝඩ්. මේ හඳුනා ගන්න පුළුවන් ඔයාලට ගිය වෙලාවක දැක ගන්නට පුළුවන් මේ කැඳවුරුව හොඳට හඳුනා ගන්නට පුළුවන්. මොකද කැඳ විශාල පිරිසකට දෙනකොට බත් යටට නවතින්න පුළුවන්. ඒක නවතින්නේ නැති වෙන්න තමයි මේ යට ඉරි ගහලා තියෙන්නේ. ඒ කැලැත්තීමට එක්තරා තාක්ෂණයක් ඒක. භික්ෂුන් වහන්සේලා 10000කට දීලා තියෙනවා. අද දින වසර 1000ක් ලෝකේ සංවර්ධිතව වසර 1000ක් තිබුණ එකම රට හරප්පා ශිෂ්ටාචාරයට පසුව. එකම නගරේ එකම අගනගරේ එක විදිහට තිබුණා. එකම ප්‍රදේශයක. ලෝකේ වෙනත් රටක් නෑ. කොහොමද එහෙනම් එහෙම තිබුණේ? කොහොමද රජතුමාට මෙච්චර සල්ලි තිබ්බේ? රජතුමාට සල්ලි තිබ්බේ කොහොමද මෙච්චර? මේවා නිර්මාණය කිරීමට. කලාවේව නිර්මාණය කරොත් අපි උදාහරණයක් ඇටියට හිතුවොත් ලක්ෂයක්වත් මිනිස්සු වැඩ කරන්නට ඕන. කිසිම අවස්ථාවක ලංකාවේ හම්බ වෙලා නැහැ මේ මිනිසුන්ගෙන් වැඩ අරන් තියනවා කියලා නිකන්. දුටුගැමුණු රජතුමා විතරයි. වේජස් වලට මේ පඩි සඳහා ගෙවලා තියෙනවා මිලියන 60ක්. කොහොමද මේ මෙච්චර දෙයක් කරේ? මිනේරි වැව මිනිසු ලක්ෂයක් වැඩ. ජේතවනේ තවත් ලක්ෂයක් වැඩ. ඔක්කොටම සල්ලි දෙන්න ඕන. දිනපතා. කොහොමද මේවා කරේ? මේ ධනෙ තිබුණා ලංකාවට. මේ ධනෙ තිබුණ බව පැහැදිලිව කියනවා විදේශ වාර්තා. ලංකාවට තිබුණ ධනෙ කොච්චර තිබුණාද කියලා. මේවා නිර්මාණය කිරීම තමයි. වසර 1000ක් අඛණ්ඩව. ලංකාවේ තිබුණ ආර්ථික ශක්තිය පෙන්වන ප්‍රධානම එක තමයි සීගිරිය. කවුරුත් හිතන්න පුළුවන් මහවංශේ තියෙන තොරතුරු පදනම් කරගත්තොත් එහෙම කාශ්‍යප රජතුමා මේකේ උඩ හිටියා කියලා. කවදාවත් එතුමා උඩ හිටියේ නැහැ. එතුමා අනුරාධපුරේ ඉඳන් පාලනය කරේ. වසර 131ක් කැණීම් කරනවා. 1890 ඉඳන් පටන් ගත්තේ. කැණීම් කරන්න. සීගිරිය. අද වෙනකොට අවුරුදු 131යි. 110 කැණීම් කරලා තියෙන තාම. 90ක් තව ඉතුරු. රජුරු අවුරුදු 12කින් විතර ඉවර කරලා තියෙන වැඩ. මිනිස්සු ලක්ෂ 2ක් විතර වැඩ කරලා තියෙනවා. කිසිම තැනක සඳහන් වෙන්නේ රජුරු මුදල් දීලා නැතුව මුදල් නොදී මේවා කරා කියලා. ශ්‍රමය ලබාගෙන තියෙන සියල්ලම මුදල් දීලා. මං හිතන්නේ ලංකාවේ වැඩිම ධනයක් තිබුණු රජුරු හැටියට හඳුන්වන්න පුළුවන් කාශ්‍යප රජතුමා. කොහොමද මම මෙහෙම කියන්නේ? සීගිරි කුරුටු කී තියෙනවා 1500කට වැඩිය. රජුරෝ මේ විදිහ අනර්ථකාරී වැඩක් කරා නම් මිනිසුන්ගේ ගහලා බැලලා මේ වැඩ කරා නම් ওই සීගිරි එක කුරුටු කීයක හරි තියෙන්න තිබේ රජුරෝ ගැන. කිසිදු අවස්ථාවක රජුරෝ පිළිබඳ එහෙම සඳහන් වෙන්නේ. ඇයි මිනිසුන්ගේ අවශ්‍යතාවය රජුරෝ ඉටු කරා. රට ස්වයංපෝෂිතයි. ධනෙ තියෙනවා. තමන්ගේ කාර්යය ඉටු කරේ හැම රජ කෙනෙක්ම. තමන් ජීවත් වුණේ එහෙම. ඒකයි රජුරන්ට පිළිමියක් නැත්තේ. කිසිම රජ කෙනෙකුට උවමනාවක් තිබුණේ නැහැ පිළිමියක් හදන්න. වැව තිබුණා. වැවේ තියෙන රජුරු තාම ජීවත් වෙනවා. තාමත් මිනිස්සු ප්‍රයෝජනෙට ගන්නවා. තාමත් කලාව වැව හිඳුනොත්, මින්නේරි වැව හිඳුනොත් මොකද වෙන්නේ කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රජුරු දැනගෙන හිටියා මිනිස්සු වෙනුවෙන් කළ යුතු කාර්යය මොකක්ද කියලා. රටක ආර්ථික ශක්තිය. මිනිස්සු ස්වයංපෝෂිත කිරීම පාලකයාගේ මූලික වගකීම මේකයි. ඒක නිවැරදිව ඉටු කරා. රාජ්‍ය ශිෂ්ටාචාරී සියලු පාලකයන් අඛණ්ඩව. ඒ නිසා මේ පාලකයන්ගේ මූණවල නැත්තේ කොහෙවත්. තමන්ගේ කාර්යභාරය තමන් කරේ. තමන්ට ඒකට ආර්ථික ශක්තිය තිබ්බා. ආර්ථික ශක්තිය හොයාගත්තා. විදේශ විනිමය හොයාගත්තා. මොකද ශ්‍රී ලංකාව පිහිටලා තියෙන ඉන්දියානු සාගරේ. සාගරේ වටෙන්ම නැව් යනවා. එහෙම තියාගෙන අපේ රට නිකන් හිටියේ නෑ. ඒක තමයි සිදු කරේ. එයින් ලැබෙන මුදල් ඔක්කොම ගත්තා. නාවික තාක්ෂණය දියුණු කරා. සමහර වෙලාවට ඉන්දියානු සාගරයට වෙනම හමුදාව පිටත් කර හැරියා. ආරක්ෂාව සඳහා නැව්වල.
වෙනම භාෂා පරිවර්තකයන් පත් කරලා තිබුණා. වෙනම භාෂා පරිවර්තකයන්. ඒ එනහයට කොහොමද සලකන්නේ කියන එක වෙනම දැනගෙන හිටියා. ඇමතිවරේ වෙනම පත් කරලා හිටියා. සහසවත් උපකරණයේ සඳහන් වෙන තොරතුරු වලින් පේනවා. වෙනම පත් කරලා හිටියා. මේවා සිද්ධ කරේ ඇයි? ලංකාවට මූලික ආර්ථිකයේ ධනය ලැබෙන ක්‍රියාමාර්ගය. සීගිරිය හැදුවේ ඒකයි. විදේශීන් එන වැඩියෙන්ම හම්බ වෙන්නේ මේකෙන් සීගිරියෙන් හම්බ වෙන්නේ මොනවද? විදේශ කාසි. විදේශීය වෙළඳුන් සඳහා තමයි මේවා කරේ. ඔවුන්ගේ සුඛ විහරණය සඳහා. පිටින් එන අයට බලා ගන්න. ඔවුන්ට විනෝද වෙන්න. Tamanට විදේශ රටවලින් මුදල් ලැබුණේ. ඒ නිසා මේ හැදුවේ. මේක පෙන්නලා විතරක් අද නූතනේ කොච්චර සල්ලි ගන්නවද? විදේශ අයගෙන්. එතකොට අපි කල්පනා කරන්න රජ කෙනෙක්ගේ මූලික යුතුයකම තමයි මේ අනුරාධපුරයේදී ඉදිරි කරේ. මේ අපිට පරාක්‍රම බහුව රජතුමාගේ මාලිගය. අවුරුදු 10කට පස්සේ හම්බ වෙන මාලිගය. මේ ගඩොල් නූතනේ ගඩොල් සහ පැරණි යුගයේදී ගඩොල්. මේකත් ඉතාම වැදගත්. අභයගිරිය සඳහා යොදාගෙන තියෙන ජේතවනයේ සඳහා යොදාගෙන තියෙන ගඩොල් ප්‍රමාණය 9,30,00,000ක්. නමුත් අපිට ඒ ගඩොල් නූතනී නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැ. අපි ඒක දන්නවා. අපි දන්නේ කොමුණ තාක්ෂණය යොදාගත්තද කියලා. මාදුරුවෙන් සොයාගනු ලැබූ සොරෝගි ගඩොල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජියොලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් පරීක්ෂණයක් කරා. මේ ගඩොල එක සම්පූර්ණ ගඩොලකින් හරි 4 සංගල් කෑල්ලක් කපාගෙන මෙහි බර කොච්චර ප්‍රමාණයක් තියන්නට පුළුවන්ද? load bearing capacity රාත්තල් 2077. හරි සෙන්ටිමීටරයක තියන්න පුළුවන් කිලෝග්‍රෑම් 385. සම්පූර්ණ ගඩොලේ බර කොච්චරද? ශක්ති ප්‍රමාණය කොච්චරද? load bearing capacity. මේක තමයි වැදගත්. අද මේ ගඩොල් නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැ. කුමන තාක්ෂණය යොදාගත්තද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ කිසිම ආකාරයක උෂ්ණත්වයක රත් කරලා තියෙනවා. ඇත්තටම මේක මූලාශ්‍ර දිහා බැලුවාම මේ ගඩොල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පස පිළිබඳව සොයා බැලීමට වෙනම විශේෂඥවරු ඉඳලා තියෙනවා. පස අරගෙන ඉවරලා ඒ වගේ ජීවාණ හරණ කරන ක්‍රියාවලිය කිරීමට වෙනම පර්යේෂකයෝ යොදාගෙන තියෙනවා. තූපවංශය මේව පැහැදිලි කරනවා. එතකොට මේ ගඩොල් වල තියෙන ශක්ති ප්‍රමාණය නූතනයේ තියෙන ගඩොල් වලින් හෝ වෙනත් කර්මාන්ත ශාලාවකින් ඒ ගඩොලයකට ලං වීමට ගඩොලයක් හැදීමට හැකියාව තිබුණේ. එසේ හැකියාවක් නැත්නම් ඒ විදිහේ ගඩොල් භාවිත කරලා ස්තූපයන් නැවත තැනි හැකිවන්නේ කෙසේද? ජේතවනයේට මේ තරම් මේ ශක්ති ප්‍රමාණයේ ගඩොල් අරන් තියෙනවා 9 කෝටි. ඒ ගඩොල් නැවත නිෂ්පාදනය කිරීම බැයි නම් අපිට ජේතවනයේ නැවත තියෙන විදිහට හදන්න විදිහක් නැහැ. අපි දන්නවා උඩ අඩි 90ක් තියෙනවා. ඉතිරි අඩි 90 හදන්නේ නැහැ. එතකොට අපි මේ තාක්ෂණයේ ගැටලුවක් තියෙනවා අපිට. අතීතයේ සොයාගත්ත තාක්ෂණය වෙනස්. එන්නේ ඒකයි අපේ රටේ තියෙන වෙනස. දැන් අපි උදාහරණයක් ඇටියට බැලුවොත් එහෙම මේ රත්තරන් කරාඹු කෑල්ල අනුරාධපුර යුගයට අයත් මෙහි අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම 1:200 එල්ලාජ් කරන්න ඕන. එකට 200කට වැඩි කරොත් එහෙම අපිට හොයාගන්නට පුළුවන් මේ රත්තරන් කැබැල්ලේ නෙළුම් මල් 14ක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේක අතින් කොහොමද කරන්නට බෑ. එතකොට මේක නිර්මාණය කරේ කොහොමද? එතකොට අපි මේ හැම තාක්ෂණයක්ම බුදු පිළිම වගේ හැම දෙයකට නිර්මාණය කිරීමට නම් අර කලින් අපි කියපු ක්‍රමයේ යොදාගෙන තියෙනවා. ඒක තමයි අර මනස සහ තාක්ෂණය එකතු වෙච්ච අවස්ථාව. ඒක අපිට පැරණි ලෝකයේදී තමයි අපිට දකින්න ලැබෙන්නේ. අද ඇත්තට මේක ඇත්තටම නිර්මාණය කරේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්.
මේ නිසා අතීත ශ්‍රී ලංකාව බලනකොට ඊට වඩා වෙනස්. සීගිරිය නිර්මාණය කළ කාශ්‍යප රජතුමා තමන් අභිමානයෙන් ජීවත් වුණා. මේ ආපු විදේශිකයන් දැන් මේ පොකුණු 60ක් ගාණක් තියෙනවා. දැන් මේ වගේ ජලය ලබා ගැනීමට නෙමෙයි සමහර ඒවා අදත් ක්‍රියාත්මක වෙනවා ජල බුබුලු. එතකොට මේවා යොදාගෙන තිබුණේ මේ විදේශ අය හිත්සිනවන්ට. රජතුමා කිසිම අවස්ථාවකද මේකේ උඩ නැගලා හිටියේ නැහැ. මේකේ උඩ නැගලා ඉන්න තරම් රජුරුවන්ට එහෙම කල්පනාවට ආවා කියලා හිතන්නත් බෑ. කිසිම සාධකයක් නැහැ. රජුරු හොඳටම දැනගෙන හිටිය කවුරු හරි මේ ගල උඩ වට කරොත් එහෙම මාසයක් විතර කිසිම උඩ ආහාර මොකුත් නැහැ. ඉතින් මේක හදලා තිබ්බේ එවැනි ක්‍රියාමාර්ගයක් නෙවෙයි. මේ සාවද්දී දේවල් තමයි ගොඩක් වෙලාවට අපිට දැක ගන්න. තමන්ගේ කඩුවෙන් තමන්ගේ ගෙල කපාගත්ත එකම ශ්‍රී ලාංකික රජුරු. තමන් අභිමානින් මිය ගියේ. අපි දැකලා තිබුණ සමහර වෙලාවට සමහර දේවල් මේ සීගිරිය ඇත්තටම යොදාගෙන තිබුණා රාවණා කතාන්තරයේ සඳහා බව. ඒක වෙනම කතාවක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ කාර්යය කළ කාශ්‍යප රජතුමාට මොකද වෙන්නේ? එහෙම වුණත් ජලනල තාම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට පේනවා මේ රජවරු තමන් විසින් කල්පනා කරලා තියෙන සංකල්ප දිහා බැලුවම වෙනස්. බොහෝ වෙලාවට ඔවුන් කල්පනා කරේ දේශේ වර්ධනය, දේශේ උන්නතිය තමයි හැම වෙලෙම. මුළු සමස්ත රජවරු ගත්තහම සෑම කෙනෙක්ම ඒ දේ අනුගමනය කරලා තියෙනවා. ඉතින් විටින් විට අපිට දැක ගන්න සමහර ලැබෙනවා සමහර සියවස්වලදී මැද කිසියම් ආකාරයක යම් කිසි හැලහැප්පීම් දැක ගන්නට ලැබෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ එකම සාගතයයි අපිට දැනගන්න ලැබෙන්නේ දෙවනි ඉතිහාස සාගතය හැරෙන වසර රජරට ශිෂ්ටාචාරය පුරාණ. ඒ මොකද ඒ පාලකයන් තමන් ක්‍රියාත්මක කළේ තමන්ගේ දේශයේ අභිවෘද්ධිය සඳහා. ඒ නිසායි ලෝකස් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මේ විදිහේ වැදගත් වීමට හේතුුනේ. මේ හැම දෙයකින්ම පේන්නේ එක. වැව් පොකුණු හැම දෙයකින්ම පේන්නේ. ඒ නිර්මාණ ශක්තිය බලන්න. අපි ගත්තොත් එහෙම අබේගිරි තියෙන අතුරු පොකුණු ගත්තොත් එහෙම මේ පොකුණේ ඉඳලා තමා ඇත්තටම රුවන්වැලි සෑයට ජලය විදීම සඳහා යොදා ගන්නට ඇත්තේ කියලා. මොකද මහවංශය කියන යන්ත්‍රයක් උපයෝග කරගත්ත කියලා. ඇත්තටම අපි දන්නේ නැහැ යන්ත්‍රය කුමක්ද කියලා. නමුත් රුවන්වැලි සෑයට ජලය ඉසීම සඳහා තමයි යොදාගෙන තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේ මේක යොදා ගන්නට ඇති කියලා සමහර කෙනෙක් දැන් අද වුණත් අපි බැලුවොත් එහෙම මිහින්තලේ වතුර ගලා එනේ මේ සිංහපොකුණ දිහා දැක්කම මේ නූතනෙත් මේකේ වතුර එනවා. එතකොට හැම තැනම යොදාගෙන තියෙන්නේ මේ නිර්මාණයන් කිසියම් ක්‍රමවේදයකට අනුව. මේ නෙළුම් පොකුණ සිතුවම් කලාව. දැන් මේ සිතුවම් කලාව ගත්තාම සමහරු කියන්නට පුළුවන් මේවා විදේශ සම්බන්ධතා නිසා වර්ධනය වෙන්නේ නැති කියන. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම මේවා ලංකාවේ කලාකරුවන් විසින් නිර්මාණය කරලා තියෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ වගේ තියෙන්නේ කුමක්ද කියලා. නමුත් ඇත්තටම අපි අතීතයට ගිහින් එහි සිතුවමින් නිර්මාණය වෙන්නේ ඒ සිතුවම් කරපු කලාකරුවා තමයි ඒක දන්නේ. එක්කෝ ඒකට සහයෝග දුන්න පාලකයා. නිශ්චිත වශයෙන් අපිට ඒ හින්දා කිසිම සාක්ෂියක් නැහැ. අපිට මේක වැදගත් වෙනවා. ඒ නිර්මාණාත්මක සෞන්දර්යය කලාත්මක අගේ කොයිතරම් දුරට අගේ කරලා තිබුණාද කියන එකයි. අපිට හොයාගන්න ඕන. නිකරුණේ මේව සිදු කරලා නැහැ පාලකයෝ. කිසිම දෙයක් නිකරුණේ සිදු කරලා නැහැ. ඒ වගේම තමයි ලංකාවේ ඒකට හේතුව තමයි ලංකාව සමස්ත රජරට ශිෂ්ටාචාරය දිහා බැලුවාම එය භික්ෂුවගේ අනුදැනීමෙන් තමයි සෑම ක්‍රියාදාමයක්ම සිදු වෙලා තියෙන්නේ. එකක් තමයි ලංකාවේ රාජ්‍ය සංකේතය හැටියට ශ්‍රීමා බෝධිය, දළදා වහන්සේ, පාත්‍ර ධාතුව මේවා සියල්ලම අඛණ්ඩවම ප්‍රධාන සංකේත හැටියට තමයි රාජ්‍ය සංකේත. ඒ නිසා
මේවට තිබුණු අසීමිත පාලකයන්ගේ ගෞරවය නිසා රාජ්‍ය අනිත් පාලකයන්ට වඩා ශ්‍රී ලංකාවේ පාලකයන්ට වෙනස් ආකාරයේ දෘෂ්ටිය තමයි ලැබුණේ. ඒක තමයි මිනිස්යා වෙනුවෙන්ම සේවය කිරීම සහ මේ දේශය නගා සිටුවීම කියන මූලික පරමාර්ථය තමයි හැම වෙලේදීම අපිට දක්නට ලැබුණේ. මේක තමයි අපේ ශිෂ්ටාචාරයේ සංකේතය. මේක තමයි රාජ්‍ය සංකේතය. මේක තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේක දිගින් දිගටම අපිට දකින්න ලැබෙනවා. ලංකාව අපේ ස්ථානගත වෙලා තිබ්බේ වෙනස් විදියකට. අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව අපි හිතනවා ලංකාවේ ජනගහනය අදට වඩා අනුරාධපුර පොළොන්නරු යුගයන් වලදී කෝටි 5කට ආසන්න ජනතාවක් ඉන්නට ඇති කියලා. සමහර එකට මං හිතන්නේ ගොඩක් වෙලාවට ලංකාවට ඇඳලා තියෙන සිතුවම් මීට වඩා හාත්පසින් වෙනස් සිතුවම් අපිට හමු වෙන නිසා. සිතුවම් වෙනස්. සිතියම් වල තියෙන භූගෝලීය දේශ සීමාවන් වෙනස්. ඒ නිසා අපිට පැහැදිලිව කියන්නට පුළුවන් මේ ලංකාවේ ජනගහනය සහ මේ භූදේශ සීමාවන් අතර යම් වෙනස්කම් තියෙන්නට තියෙනවා. නමුත් මේ විදිහේ ශිෂ්ටාචාරයක් තිබුණ එකපාරටම පොළොන්නරුවෙන් පසුව බිඳ වැටීමට ලක් වෙනවා. ඒ පිළිබඳව විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට කියන්න බෑ නිශ්චිත අදහසක් මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටෙනවා කියලා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම හරප්පා ශිෂ්ටාචාරයේ බිඳ වැටීම වසර 1000ක් විතර තිබිලා තියෙන සංවර්ධිත තත්ත්වය. එතකොට මේ හරප්පා ශිෂ්ටාචාරයේ බිඳ වැටිලා තියෙන්නේ වර්ග සතුන් 20 ලක්ෂයක් පුරා මිනිස්සු කෝටි සංඛ්‍යාත හිටපු මිනිස්සු මේ ආකාරයෙන් එකපාරට ශිෂ්ටාචාරයක් විනාශ වුණේ ඇයි? පර්යේෂණයන් වර්තමාන පර්යේෂණයන් වලින් පේන්නේ හුස්ම ගැනීමේ යම්කිසි ව්‍යාකූලතාවයක් පදනම් කරගෙන මේ මිනිස්සු මිය ගිය බවට දැනට ලැබිලා තියෙන තොරතුරු. එතකොට අපිට බලන්න වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. මේක අපි ආදේශ කරොත් එහෙම ඇත්තටම අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාරයෙන් පසුව මේ තරම් ශාස්ත්‍රීයව තිබුණු ශිෂ්ටාචාරය එකපාරට මේ ආකාරයේ විනාශ වුණේ කුමක්ද? එතකොට අපිට මේ වර්තමානයෙන් ඇති වෙලා තියෙන තත්ත්වයන් ආදේශ කරලා අපිට හිතන්නට පුළුවන් කුමක්ද මේකට සිදු වුනේ කියලා. කෙනෙක් කියන්න පුළුවන් පසනිසරු වීම කියලා. පසනිසරු වුණා නම් අද වගා කරන්නත් බෑ මේ ප්‍රදේශයන් වල. මැලේරියාව ඇති වෙනවා කියලා. උදාහරණයක් ඇටියට මම මැලේරියාව ඇති වුණා කියලා. මැලේරියාවක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් ජලය පාවිච්චි නොකරුවාම. ජලය එක තැන තියෙනවා නෑ ශිෂ්ටාචාරයේ මිද වැටුනහම නම් මදුරුව බෝ වෙන්න පුළුවන්. ශිෂ්ටාචාරයේ ක්‍රියාත්මක වෙනවා නම් ජලය ක්‍රියාත්මක වෙනවා නම් මදුරුව බෝ වෙන්නේ නැහැ. මේ නිසා අපිට ප්‍රශ්නයක් මේ ශිෂ්ටාචාරයේ කොයි ආකාරයෙන්ද බිඳ වැටුනේ කියලා. ඒ වගේම තමයි මේ මිනිස්සු මිනිස්සු ජීවත් වෙලා හිටපු විදිය. වෙනස් සංකල්ප වෙනස් විදිහේ සිතුම් පැතුම් තමයි තිබිලා තියෙන්නේ. තමන් විතරක් ජීවත් වෙනවා කියන සංකල්පයට වඩා වෙනස් විදිහේ දෙයක් තමයි ඕ හිතලා තියෙන්නේ. ඒක තමයි මූලිකවම දැනගන්න ලැබෙන අනුභවය තමයි රජවරුන්ගෙත් සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ආකල්පය වෙනස්. ඒ නිසායි මම අර කිව්වේ ඒ මිනිසුන්ගේ ගෙවල් අපිට දකින්න ලැබෙන්නේ නැත්තේ, රජවරුන්ගේ පිළිම දකින්න ලැබෙන්නේ නැත්තේ, රජවරුන්ගේ නම් ගහලා තියෙන අවස්ථාවන් අපිට හම් වෙන්නේ අභිලේඛනවලදී. නමුත් රජතුමා කොයි ආකාරයෙන්ද කියන්නේ රජු දේවත්වයට පවත් වෙලා තියෙනවා. එතකොට මේ අතීතයේදී රජරට ශිෂ්ටාචාරයේ වැසියා වෙනස් විදිහේ ආකල්ප තිබිලා තියෙනවා අදට වඩා. මේ ආකල්පය අද දසදහස් ගුණයෙන් අපිට අවශ්‍ය වෙලා තියෙන යුගයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. ඔයාලට මේකෙදි ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ප්‍රශ්න වලට ඔයාලට සාකච්ඡා කරන්නට මම මේ කාලේ ගන්න ටිකක් ඔයාලට තියෙනවා නම් මේ අහන්න ප්‍රශ්න අපිට ප්‍රශ්න ඇහුවොත් ගොඩක් දේවල් අපිට කතා කරන්නට පුළුවන් වෙයි. සර් එතකොට ලංකාවේ දැනට වැඩිය